Welcome to Kashikoi Japanese Center. Hello everyone. ඔන්න අද අපි හදන්නේ JLPT හරි NET හරි විභාගයට සූදානම් වෙන ඔයාලා වෙනුවෙන් N5 level N5 කියන විභාගයට ලෑස්ති වෙන ඔයාලා වෙනුවෙන් දෙවෙනි පේපර් එක සාකච්ඡා කරන්න. ඔයාලට දෙවෙනියට හම්බ වෙන පේපර් එක තමයි මේ තියෙන්නේ. grammar සහ reading කියන පේපර් එක. මේ පේපර් එකේදී ඔයාලගෙන් බලන්නේ ඔයාලට grammar පිළිබඳව N5 level එකට අදාළ grammar පිළිබඳව දැනුම සහ යම්කිසි දෙයක් කියවලා තේරුම් ගැනීමේ හැකියාව තියෙනවද නැද්ද කියන එක. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු පේපර් එක කොහොමද හැදෙන්නේ කියලා බලලා ඉන්න. අද අපි සාකච්ඡා කරන්නේ ඔයාලට හම්බෙන දෙවෙනි පේපර් එක ගැන. ඔයාලට දෙවෙනියට හම්බෙන්නේ grammar සහ reading කියන පේපර් එක. බලන්න මෙතන උඩින්ම දාලා තියෙනවා language knowledge grammar reading කියලා. ඒ කියන්නේ ඔයාලට මේ හම්බෙන පේපර් එකේ නම තමයි මේ උඩින්ම මෙතන සඳහන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ එතනම දකුණු පැත්තෙන් ඔයාලට පේනවා ඇති මොන්දයි යෝෂි කියලා ලියලා තිනවා. මොන්දයි යෝෂි කියලා කියන්නේ මේ ප්‍රශ්න පත්‍රයේට ජපන් භාෂාවෙන් කියන නම. මොන්දයි යෝෂි. ඊට පස්සේ ඔයාලගේ ලෙවල් එක දාලා තියෙනවා N5 කියලා. එතනම යටින් ජපන් භාෂාවෙන් මේ language knowledge grammar reading කියලා කියන එක ජපන් භාෂාවෙන් දාලා තියෙනවා ගෙන්ගෝ චිසිකි බුම්පෝ දොක්කයි කියලා. බුම්පෝ කියලා කියන්නේ grammar, දොක්කයි කියලා කියන්නේ reading. ඔන්න ඔයාලට මේ පේපර් එකට විනාඩි 50ක කාලයක් ලැබෙනවා. පේපර් එකේ ප්‍රශ්න තියෙනවා 32ක්. ප්‍රශ්න 32 විනාඩි 50ක කාලයක් ඇතුළත ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ පළවෙනි පේපර් එකේදී මම කිව්වා වගේම තියෙනවා ඔයාලට notes ටිකක්. සැලකිල්ලෙන් බලන්න ඕන කරුණු ටිකක්. අර කරුණු ටිකම තමයි මෙතනත් අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒක නිසා මම නැවත කියන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් මේ ටික පළවෙනි පේපර් එක තාම බලලා නැත්තම් උඩ ලින්ක් එක දානවා. එතනට ගිහිල්ලා වීඩියෝ එක බලලා ඊට පස්සේ දෙවෙනි පේපර් එක බලන්න පුළුවන්. අපි යන් එහෙනම් පේපර් එකට. මුලින්ම පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මොන්දයි ඉචි. question number 1. මම ඔයාලට මොකද්ද මේ පළවෙනි ප්‍රශ්නෙන් කරන්න තියෙන්නේ කියලා දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් එක දැන් කියවනවා. කක්කොනි නනියෝ ඉරෙමස්කා? 1 2 3 4 から一番いいものを一つ選んでください. මේ කියන්නේ මේ වරහණක් දීලා තියෙන ඔයාලට පේනවා ඇති හැම ප්‍රශ්නකම. මේ වරහණට මොකක්ද 1 2 3 4 කියන උත්තර හතරෙන් මොන උත්තරේද හරියටම ගැලපෙන්නේ කියලා තෝරන්න කියලා තමයි මේ කියන්නේ. right. ඊට පස්සේ ඔයාලට දීලා තියෙනවා උදාහරණයක්. වරහන් ඇතුලේ මේ දාලා තියෙන්නේ රෙයි කියලා. කොරේ නනි නනි එම්පිට්සු දෙස්. කොරේ කියලා කියන්නේ මේක කියලා කියන එක. මේක. එම්පිට්සු කියලා කියන්නේ පැන්සල. පැන්සලට කියනවා එම්පිට්සු කියලා. එතකොට මේක පැන්සලක් කියන එක තමයි මේ කියන්නේ මේ වාක්‍යයෙන්. එතකොට ඔයාලගෙන් මේ අහන්නේ නිපාත පිළිබඳව දැනුම ඔයාලට තියනවද කියන එක. මේක පැන්සලක් කියද්දී මේක කියන වචනයට පස්සේ දාන්න ඕනේ නිපාතය මොකක්ද? ඔයාලට යටින් උත්තරේ දීලා තියෙනවා. උත්තරේ වෙන්නේ උත්තර අංක 3 වා කියන එක. එතකොට ඇයි මෙතනට වා ආවේ කියලා කිව්වොත් අපි සාමාන්‍යයෙන් සබ්ජෙක්ට් එකකට එහෙම නැත්නම් කතෘට හරි මොකක් හරි වාක්‍යයක ටයිටල් එකට හරි පස්සේ දාන්නේ වා කියන නිපාතය. පැහැදිලිද? ඒක නිසායි මේක කොරේ වා එම්පිට්සු දෙස් කියන වාක්‍යයක් බවට පත් උනේ. කොරේවා එම්පිට්සු දෙස්. right. අපි යන් ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 1. නිහොන් නනි නනි රාමෙන් වා ඔයිෂී දෙස්. මොකද්ද මේ කියන්නේ? නිහොන් කියලා කියන්නේ ජපානය. රාමෙන් කියලා කියන්නේ නූඩල් වර්ගයක්. ජපානයේ බොහොම ප්‍රසිද්ධ නූඩල් වර්ගයක්. ජපානයේ රාමෙන් ඔයිෂී දෙස්. ඔයිෂී කියලා කියන්නේ රසයි. ජපානයේ රාමෙන් කියන ඒ කෑම වර්ගය රසයි කියලායි මේ කියන්නේ. ජපානය නෙමෙයි. ජපානයේ. අන්න ඒ වෙලාවට මොකද්ද දාන පාටිකල් එක කියලා ඔයාලගෙන් මේ අහන්නේ. සාමාන්‍යයෙන් අපි සම්බන්ධයක් පිළිබඳව පවසද්දී එහෙම නැත්නම් මොකක් හරි දෙයක සම්බන්ධයක් ගැන කියද්දී දාන පාටිකල් එක තමයි no කියන පාටිකල් එක.
උදාහරණයක් විදිහට මගේ කියලා කිව්වොත් වතෂි නෝ කියන වතෂි වලට පස්සේ නෝ පාටිකල් එක දානවා. ඒ වගේ තමයි මෙතන ජපානයේ නම් ජපානයේ කියන වචනයට පස්සේ නෝ කියන පාටිකල් එක දානවා. නිහොන් no රාමෙන් වා ඔයිෂී දෙස්. එතකොට උත්තරේ වෙන්නේ උත්තර අංක 2. right. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. වතෂි ni wa kyōdai ga 2 imasu. ඔතෝතෝ නනි නනි ඉමෝතෝ දෙස්. මට කියෝදයි කියලා කියන්නේ සහෝදර සහෝදරියන්ට. මට සහෝදර සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා. ෆ්තාරි ඉමස්. ඔන්න කවුද ඉන්න දෙන්න කියලා ඊට පස්සේ කියන්නේ. ඔතෝතෝ මල්ලි කෙනෙක්. ඊට පස්සේ ඉමෝතෝ කියලා කියන්නේ නංගි කෙනෙක්. අපි සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවට මොකද්ද සාමාන්‍යයෙන් සිංහල භාෂාවෙන් කියා දුනත් මොකද දාන්නේ? මල්ලි කෙනෙක් සහ නංගි කෙනෙක් කියලා කියන්නේ. මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි. ඒ වෙලාවට මේ සහ කියලා කියන මීනින් එකෙන් අපි දාන පාටිකල් එක තමයි තෝ කියන පාටිකල් එක. ඒ කියන්නේ උත්තර අංක 3. ඔතෝතෝතෝ ඉමෝතෝ දෙස්. මල්ලි සහ නංගි කෙනෙක්. මල්ලි කෙනෙක් සහ නංගි කෙනෙක් කියන එක. right. යන් ඊළඟ ප්‍රශ්නෙට. යමසිතා කියන එක්කෙනා තනක කියලා එක්කෙනාගේ මෙන්න මෙහෙම අහනවා. තනක-san නනි නනි කිනෝ දොකො කනි දෙකකෙමස්තාか? තනක ඊයේ කොහේ හරි ගියාද? දොකො කනි කොහෙට හරි. දොකො කනි කියලා කියන්නේ කොහේ හරි ගියාද? තනක කියනවා එතකොට ඊයේනි ඉමස්තා. නෑ ගෙදර හිටියේ. එතකොට මේ වෙලාවට මෙතනට දාන පාටිකල් දෙක මොකක්ද කියලායි මේ අහන්නේ. තනක-san wa kinō doko ka ni dekakemashita ka කියන එක තමයි උත්තරේ වෙන්නේ. ඇයි මෙතනට wa කියන පාටිකල් එක ආවේ? තනක-san කියලා කියන එක්කෙනා මේ වාක්‍යයේ සබ්ජෙක්ට් එක බවට පත්වලා තියෙනවා. ඒ නිසා සබ්ජෙක්ට් එකට පස්සේ අපි දාන පාටිකල් එක තමයි wa කියන පාටිකල් එක. right. යන් ඊළඟ ප්‍රශ්නෙට. 4 වෙනි ප්‍රශ්නේ. වරහන් ඇතුළේ මුලින්ම දාලා තියෙනවා takushide කියලා. takushi කියලා කියන්නේ මොකක්ද? කතකන වර්ඩ් එකක්. taxi කියලා කියන්නේ taxi. takushide taxi එකේදී තමයි මේ ඩයලොග් එක ගිහින් තියෙන්නේ. ඒ කියන එක්කෙනා කියනවා tsugi kado migi nani nani magatte kudasai. B කියනවා wakarimashita. wakarimashita කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි තේරුණා කියලා කියන මීනින් එකෙන්. right. එහෙනම් ඔයාලට මේක කියවද්දී A කියන්නේ කවුද B කියන්නේ කවුද කියන එක ගැන අයිඩියා එකක් ඔළුවට එන්න ඕනේ. වකරිමස්තා. A කියන්නේ මොකද්ද? tsugi kado o ඊළඟ වංගුවෙන් මිගි කියලා කියන්නේ දකුණ. ඊළඟ වංගුවෙන් දකුණ මගත්තේ කදසයි කියලා කියන්නේ මගර කියලා කියන්නේ හරවනවා. එතකොට ඊළඟ වංගුවෙන් දකුණට හරවන්න කියලායි මේ කියන්නේ. right. එතකොට ඒ කියන්නේ A කියන්නේ මේ ටැක්සි එකේ නැගලා යන කෙනා. B වකරිමස්තා කියලා කියන්නේ ටැක්සි ඩ්‍රයිවර්. right. එහෙනම් දකුණට හරවන්න නම් මේ වෙලාවට එන පාටිකල් එක තමයි මොකක්ද? නී කියන පාටිකල් එක. ගොඩක් වෙලාවට මේ මගරු කියලා කියන verb එකත් එක්ක නී කියන පාටිකල් එක තමයි බොහෝ විට යෙදෙන්නේ. එතකොට දකුණට හරවන්න අර ට කියන අර්ථය නිසා අපි මෙතනට නී කියන පාටිකල් එක යොදා ගන්නවා. පැහැදිලිද? ඊට අමතරව මගරු කියන වචනයත් සමග බොහෝ විට යෙදෙන්නේ නී කියන පාටිකල් එක තමයි. right. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ අංක 4. ඊළඟ ප්‍රශ්නේ. කිනෝ වතසි wa hitori nani nani eiga wo mini ikimashita. කිනෝ කියලා කියන්නේ ඊයේ, වතසි wa මම, හිතොරි කියලා කියන්නේ එක්කෙනෙක් නේ. හිතොරි කියන්නේ එක්කෙනෙක්. ඒගව මිනි ඉකිමස්තා. ෆිල්ම් එකක් බලන්න ගියා. ඊයේ මම එක්කෙනෙක් ෆිල්ම් එකක් බලන්න ගියා කියලා මේ වාක්‍ය අපි ට්‍රාන්ස්ලේට් කරගත්තොත් වාක්‍ය වැරදි. සාමාන්‍යයෙන් අපි කියන්නේ කොහොමද? ඊයේ මම තනියම ෆිල්ම් එකක් බලන්න ගියා කියලා කියන්න පුළුවන්. තනියම කියලා කියන්නේ මේක මේ විදිහට මතක තියාගන්න. තනියම කියලා කියද්දී අපි පාවිච්චි කරන්නේ හිතෝරි දේ කියන පාටිකල් එක. හිතෝරි දේ කියලා කියන්නේ තනියම කියලා කියන එක. එක්කෙනෙක් කියලා කියන මීනින් එක නෙමෙයි. තනියම. එතකොට උත්තරේ වෙන්නේ number 3. right. යම් ඊළඟ ප්‍රශ්නෙට.
යමස්තා කියලා කෙනෙක් මෙන්න මෙහෙම කියනවා. කියෝ පාටි ගා ඉමස් කරා තනක-san නනි නනි කිතේ කුදාසයි. තනක කියනවා අරිගාතෝ ගොසයිමස්. අරිගාතෝ ගොසයිමස් කියලා කියන්නේ බොහොම ස්තුතියි කියලා කියන එක. යමස්තා කියන්නේ මොකක්ද? කියෝ අද පාටි ගා ඉමස් කරා. පාටි එකක් තියෙන නිසා තනක-san කිතේ කුදාසයි. කිතේ කුදාසයි. තේ කුදාසයි කියන එක පාවිච්චි කරන අපි සාමාන්‍යයෙන් කෙනෙක්ට යම් කිසි දෙයක් කරන්න කියලා කියන වෙලාවට තේ කුදාසයි කියලා එක කියනවා. එන්න තනක එන්න තනකත් එන්න තනක මහත්මයා ඔයත් එන්න කියලායි මේ කියන්නේ. එතකොට මෙතනට හරියටම ගැලපෙන උත්තරේ වෙන්නේ මෝ කියන පාටිකල් එක. උත් කියන අර්ථයෙන් තනකත් එන්න කියලා කියද්දී ඔය උත් කියන අර්ථයේදී අපි සාමාන්‍යයෙන් ජපන් භාෂාවේ භාවිතා කරන්නේ මෝ කියන නිපාතය. එතකොට උත්තරේ වෙන්නේ අංක 2. ඊළඟ ප්‍රශ්නේ. තනක කියන එක මෙන්න මෙහෙම කියනවා. この帽子は山田さん何々ですか? 山田කියනවාはいはいකියලා කියන්නේ ඔව්. この帽子මේ තොප්පිය山田さんගෙද කියලායි මේ අහන්නේ. මේ තොප්පිය යමදා සංගේද මං කිව්වා කලින් සම්බන්ධයක් යම් කිසි දෙයකට තියෙන සම්බන්ධයක් ගැන කියද්දී අපි භාවිතා කරන පාටිකල් එක තමයි නෝ පාටිකල් එක. යමදා සංගේද මගේ වෙලාවටත් වතෂි නෝ පාවිච්චි කරා වගේ තමයි යමදා සංගේ කියන වෙලාවටත් පාවිච්චි කරන්නේ යමදා සන් නෝ කියලා. එතකොට මෙතනට එන උත්තරේ තමයි අංක 3. නෝ කියන නිපාතය. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. එකිමදේ ටැක්සියේ සෙන්ගෙන් නනි නනි දෙස්. එකිමදේ ඒ කියන්නේ ස්ටේෂන් එක දක්වා ස්ටේෂන් එක වෙනකන් ටැක්සියේ ටැක්සි එකෙන් ගියොත් සෙන්ගෙන් යෙන් 1000යි කියලායි මේ කියන්නේ. යෙන් 1000යි. යෙන් 1000යි කියලා හරියටම කියන්නේ නෑ. බලන්න උත්තර 4 දිහා. ගුරයි, නදෝ, ගොරෝ, මෝ. මේ බලන්න ඔයාලා ගුරයි සහ ගොරෝ කියන වචන දෙකේ තේරුම් දන්නවද කියලා. ගුරයි සහ ගොරෝ කියලා කියන වචන දෙකේ තේරුම් දෙක එකම තේරුමක් තියෙන්නේ. තේරුම තමයි විතර පමණ කියලා කියන එක. උදාහරණ විදිහට විනාඩි 3ක් විතර, සති 2ක් විතර. අපි ඔන්න ඔය විදිහට කියන අන්නේ විතර කියන එක තමයි මේ ගොරෝ සහ ගුරයි කියන එකේ තේරුම වෙන්නේ. හැබැයි මේ වචන දෙක භාවිතා කරන අවස්ථාවන් වෙනස්. අපි මේ ගොරෝ කියන එක පාවිච්චි කරන්නේ නිශ්චිත වේලාවක් එක්ක. උදාහරණයක් විදිහට 3ට විතර. එතකොට 3 කියලා කියන්නේ නිශ්චිත වේලාවක්. 3ට විතර එන්න. නිශ්චිත වේලාවක් එක්ක අර විතර කියන මීනින් එකෙන් ඔයාලා පාවිච්චි කරන්න ඕනි ගොරෝ කියන වචනය. ඊට අමතරව යම්කිසි කාල ප්‍රමාණයක් හරි වෙන ඕනෑම සංඛ්‍යාවක් එක්ක හරි මේ විතර කියන වචනය පාවිච්චි කරනවා නම් ඔයාලා පාවිච්චි කරන්න ඕනි ගුරයි කියන වචනය. උදාහරණ විදිහට සති 2ක් විතර. කිලෝ 5ක් විතර. ඕවත් බලන්න සති 2ක් විතර කිව්වම සති 2ක් කියලා කියන්නේ කාල ප්‍රමාණයක්. එතකොට පාවිච්චි කරන්න ඕනි ගොරෝ කියන වචනය නෙමෙයි ගුරයි කියන වචනය. ඊට පස්සේ කිලෝ 5ක් විතර කියද්දි කිලෝ ගණනක් කියලා කියන්නේ යම්කිසි සංඛ්‍යාවක්. මේ ඕනෑම සංඛ්‍යාවක් එක්ක වුණත් අපි පාවිච්චි කරන්නේ ගුරයි කියන වචනය. එතකොට බලන්න මේ 8 වෙනි ප්‍රශ්නේ එකිමදේ ටැක්සියේ සෙන් එන් නනි නනි දෙස්. ඒ කියන්නේ ස්ටේෂන් එකේ ඉඳලා ටැක්සි එකෙන් රුපියල් 1000ක් යෙන් 1000ක් විතර කියලායි මේ කියන්නේ. යෙන් 1000ක් විතර. එතකොට මේක යෙන් 1000 කියලා කියන්නේ නිශ්චිත වේලාවක් නෙමෙයි. එහෙනම් ගොරෝ කියන වචනේ අපිට දාන්න බෑ. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ අංක 1 ගුරයි කියලා කියන වචනය. එකිමදේ ටැක්සියේ සෙන්ගෙන් ගුරයි දෙස්. රයිට්. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඒ කියනවා බීට සයෝනරා. සයෝනරා කියලා කියන්නේ goodbye, bye කියලා කියන එක. බීට් කියනවා සයෝනරා මත නනි නනි. එයත් බීට් කියනවා bye ආයේ මත කියලා කියන්නේ ආයේ නැවත කියලා කියන එක. බලන්න උත්තර 4 ඉක්මනට ඔතොතොයි කෝ රයිෂු කොන්ගෙත්සු. ඔතොතොයි කියලා කියන්නේ පෙරේදා, කෝ කියලා කියන්නේ අද,
රයිෂූ කියලා කියන්නේ ලබන සතිය, කොන්ගෙත්ස් කියලා කියන්නේ මේ මාසය. සාමාන්‍යයෙන් අපි කියන්නේ කොහොමද? ආයේ ලබන සතිය හම්බෙමුද? ආයේ පෙරේද හම්බෙමුද? ආයේ අද හම්බෙමුද? ආයේ මේ මාසේ හම්බෙමු කියලාද? සාමාන්‍යයෙන් කියන්නේ ආයේ මෙතන වැඩිපුරම ගැලපෙන උත්තරය තෝරන්නයි තියෙන්නේ. කියන්නේ ආයේ ලබන සතිය හම්බෙමු. මත රයිෂූ උත්තරය වෙන්නේ අංක 3. යන් ඊළඟ ප්‍රශ්නෙට. වතසි නෝ හහා වා 50 歳です。父は55歳です。母は父何々5歳若いです。මොකද මේ කියන්නේ? මගේ අම්මගේ අම්මට වයස අවුරුදු 50යි. තාත්තට වයස අවුරුදු 55යි. අම්මා තාත්තට වඩා අවුරුදු 5ක් තරුණයි කියලායි මේ කියන්නේ. වකයි දෙස් කියලා කියන්නේ වකයි කියන්නේ තරුණයි. අම්මා තාත්තට වඩා කියලා කියන වචනය තමයි මේ උත්තර හතරෙන් හොයන්න තියෙන්නේ. ඉක්මනට උත්තර හතර දිහා බලන්න. උත්තර පළවෙනි එක කරා, ඊට පස්සේ මදේ, 3 යොරි, 4 නොහෝගා. හරිද? වඩා කියලා කියන්නේ අපි මේ භාවිතා කරන ජපන් වචනය තමයි අංක 3 යොරි කියලා කියන වචනය. හහවා චිචි යොරි 5 歳若いです. අම්මා තාත්තට වඩා අවුරුදු 5ක් තරුණයි. යන් ඊළඟ ප්‍රශ්නෙට. ළමයා කියනවා ඉතදකිමාස්. ඉතදකිමාස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කන්න කලින් එයාලා මේ ආහාරය සැපයූ අය වෙනුවෙන්, ආහාරය හැදූ සහ ආහාරය සැපයූ අය වෙනුවෙන් ස්තුතිපූර්වක හැඟීමෙන් කියනවා ඉතදකිමාස් කියලා. thank you for the meal කියලා කියන එක තමයි සාමාන්‍ය ඉතදකිමාස් කියන එකේ තේරුම විදිහට අපිට ගන්න පුළුවන්. අම්මා කියනවා තබේරු නනි නනි තේ වරයිමෂෝ. අම්මා කියන්නේ මොකද්ද? කන්න කලින් අත හොදමු. කන්න කලින්. කොහොමද කන්න කලින් කියලා කියන්නේ? මොකක් හරි ක්‍රියාවක් කරන්න කලින් කියලා කියන්න අපි කියනවා කොහොමද? තබේරු මයනි තේ වරයිමෂෝ. නනි නනි මයනි කියලා ග්‍රැමර් පැටර්න් එකක් තියෙනවා. එතකොට verb එකේ dictionary form එකත් එක්ක මේ මයනි කියන එක අපි පාවිච්චි කළොත් ඒක තේරුම විදිහට ගන්න පුළුවන්. යම්කිසි ක්‍රියාවක් කිරීමට පෙර කරන්න කලින් කියන අර්ථය තමයි එන්නේ. එතකොට තබේරු මයනි කියලා කිව්වොත් කන්න කලින්. අනිවාර්යයෙන්ම තබේරු මයනි කියලා එන්න ඕනේ. දෙවෙනි උත්තරේ බලන්න. ගොඩාක් ළඟින් යන උත්තර දෙකක් දීලා තියෙන්නේ. පළවෙනි උත්තරේ මයනි, දෙවෙනි උත්තරේ no මයනි කියලා දීලා තියෙන්නේ. මේ no මයනි කියන එක පාවිච්චි කරන්නේ noun එකක් එක්ක. noun එකක් කරන්න කලින් උදාහරණයක් විදිහට කෑමට කලින්. කන්න කලින් නෙමෙයි කෑමට කලින් කිව්වොත් කෑමට කියලා කියන අපි meal කියලා කියන meaning එකෙන් shokuji කියනවා. shokuji no මයනි තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මෙතන අපි පාවිච්චි කරන්නේ verb එකක් එක්ක. verb එකක් පාවිච්චි වෙලා තියෙන තබෙරු කියන verb එක. එහෙනම් අනිවාර්යයෙන්ම dictionary form එකකින් තියෙන ඕනි verb එක ඊට පස්සේ කෙලින්ම අපිට මයනි කියන කොටස add කරන්න පුළුවන්. පැහැදිලිද? right. යන් ඊළඟ ප්‍රශ්නෙට. අංක 12. ඒ කියනවා ටෝකියෝ දෙමු යුකිගා ෆුරිමස් කා? යුකිගා ෆුරු? අමෙගා ෆුරු, යුකිගා ෆුරු කියලා කියන්නේ මොකක්ද? අමෙගා ෆුරු කියන්නේ වැස්ස වහිනවා. යුකිගා ෆුරු කියලා කියන්නේ මේ හිම වැටෙනවට. ටෝකියෝ වලත් හිම වැටෙනවද? B කියනවා එතකොට ෆුරිමස්යෝ. ඔව් ඒ කියලා කියන්නේ හයි කියන එකම තමයි. ඔව් හිම වැටෙනවා. දෙමෝ කියොනෙන් වා අමාරි නනි නනි. ඒ වුණාට දෙමෝ කියලා කියන්නේ නමුත් ඒ වුණාට කියොනෙන් කියලා කියන්නේ ගිය අවුරුද්ද. ඒ වුණාට ගිය අවුරුද්දේ අමාරි කියන්නේ එච්චර. ගිය අවුරුද්දේ එච්චර සාමාන්‍යයෙන් හිතන්න මොන වගේ උත්තරයක්ද කියන්න පුළුවන් අපිට ගිය අවුරුද්ද. හැබැයි ගිය අවුරුද්දේ එච්චර අපි කියන්නේ හිම වැටුනේ නෑනේ. ඔව් ටෝකියෝ වලට හිම වැටෙනවා. හැබැයි කියලා බලන්න වාක්‍ය අනිත් පැත්ත ගහලා තියෙන්නේ. මේ දෙමෝ කියන වචනයෙන් හොයාගන්න පුළුවන් ඒක. දෙමෝ කියලා කියන්නේ නමුත්. ඒ කියන්නේ කලින් කියපු වාක්‍යෙට හාත්පසින් වෙනස් එකක් තමයි පස්සේ කියන්නේ. දෙමෝ කියන එක ඇඩ් වුණොත්. ඔව් හිම වැටෙනවා. හැබැයි ගිය අවුරුද්දේ එච්චර හිම වැටුනේ නෑ. කියොනෙන් වා අමාරි ෆුරිමසෙන් දෙෂ්තා වෙන්න ඕනේ. ඇයි ෆුරිමසෙන් දෙෂ්තා වෙන්නේ? බලන්න පළවෙනි උත්තරේ ෆුරිමසෙන් දෙෂ්තා, දෙවෙනි උත්තරේ ෆුරිමසෙන්.
මේ උත්තර දෙකෙන් ඇයි ෆුරිමසෙන් දෙස්තා කියන උත්තරේ ගත්තේ? මෙයා කියන්නේ කයොනෙන් කියලා. ඒ කියන්නේ ගිය අවුරුද්දක් ගැන අතීතයක් ගැන නිසා අනිවාර්යයෙන්ම verb එක තියෙන්න ඕනෙත් අතීතයෙන්මයි. past tense එකෙන් තියෙන්න ඕනේ. ඒක නිසායි ෆුරිමසෙන් දෙස්තා කියන උත්තරේ අපිට ගන්න වෙන්නේ. පැහැදිලිද? එතකොට අංක 1 තමයි උත්තරේ වෙන්නේ. right. යන් ඊළඟ ප්‍රශ්නෙට. කවාද? කවා කියලා කියන්නේ ගඟ. ඒ කියන්නේ ගඟක් ළඟ හරි ගඟේ ඉඳගෙන තමයි මේ conversation එක යන්නේ. right. ඒ කියනවා මිතේ කුදසයි. චීසන සකනග තක්සන් නන්නනියෝ. මොකද මේ කියන්නේ? මිතේ කුදසයි. අර බලන්න. චීසන සකනග මේ පොඩි මාළු තක්සන් කියලා කියන්නේ ගොඩක්. උත්තර හතර ඉක්මනට බලන්න. පළවෙනි එක ඔයෝගිමාස්, ඔයෝගිමසෙන්, ඔයෝගිමස්තා, ඔයෝයිදේ ඉමාස්. අපි බලමු B මොකක්ද කියන්නේ කියලා. හොන්තෝ දෙස් නේ. සංජුප්පිකි ගුරයි ඉමස් නේ. ඇත්ත නේද? මාළු 30 දෙනෙක් විතර ඉන්නවා නේද? කියලායි කියන්නේ B. එතකොට හොඳට බලන්න මේ මාළු ගඟක මාළු පීන ඉන්න අවස්ථාවක් පිළිබඳව තමයි මේ කියන්නේ. මේ බලන්න කියලා පෙන්නලා දැනුත් මාළු පීන ඉන්න එකක් ගැන පෙන්නලා තමයි මේ වාක්‍ය කියන්නේ ඒ කියන පුද්ගලයා. බලන්න පොඩි මාළු ගොඩක් පීනමින් ඉන්නවා. මේ දැනුත් සිද්ධ වෙමින් තියෙනවා මේ ක්‍රියාව. එතකොට දැනුත් සිද්ධ වෙමින් තියෙන ක්‍රියාවක් කියන grammar pattern එක තමයි මේ උත්තර හතරෙන් යෙදিলা තියෙන්නේ මොකක්ද? අංක 4 තේ ඉමස් කියන grammar pattern එක. ඔයොයිදේ ඉමස් පීනමින් ඉන්නවා. මේ දැනුත් පීන තමයි ඉන්නේ. මේ දැනුත් ඒ ක්‍රියාව සිද්ධ වෙනවා. එතකොට උත්තරය වෙන්න ඕනේ උත්තර අංක 4. right. යන් ඊළඟ ප්‍රශ්නෙට. නකගාවා කියන පුද්ගලයා කියනවා යමදා සන්න කාමරාවා ඊදෙස් නේ. දොකොදේ කයිමස්තකා? යමදා මහත්තයාගේ ඒ කැමරා එක හොඳයි නේද? කොහෙන්ද ඔයා ගත්තේ ඒක කියලා අහනවා. යමදා කියන එක නේතර උත්තර දෙනවා මෙන්න මෙහෙම. ඊයේ කොරේවා අනිනි නනි. නෑ මේක අනිනි. අයියාගෙන් මොකක්ද? අර අහන්නේ කොහෙන්ද ඔයා මේක මිලදී ගත්තේ කියලා. එතකොට නකගවසන් හිතන්නේ යමදසන් මේක මිලදී ගත්තා කියලා මේ කැමරාව. යමදසන් කියනවා ඊයේ නෑ මේක අයියාගෙන් ලැබුණා. ලැබෙනවට මොකක්ද කියන verb එක? ලැබෙනවට කියන verb එක තමයි මොරවුනේ. මොරව්. එතකොට උත්තරය තියෙන්නේ අංක 2 මොරයි මස්තා. ඊයේ කොරේවා අනිනි මොරයි මස්තා. පැහැදිලිද? right. යමු 15 වෙනි ප්‍රශ්නෙට. තමාගෝ රියෝරිනෝ ජෝසුනත්ස්කිරි කතාව නනි යොමිමස්තා. තමාගෝ රියෝරි කියලා කියන්නේ බිත්තර වලින් හදන කෑම. තමාගෝ රියෝරි. බිත්තර වලින් හදන කෑමවල ජෝසුනත්ස්කිරි කතා. ජෝසුනත්ස්කිරි කතා කියලා කියන්නේ හොඳ දක්ෂ විදියට හදන්න පුළුවන් ක්‍රම හදන ආකාරය මොකක් වෙන්න පුළුවන්ද මේ හිස් තැනට එන්නේ? උත්තර හතර බලන්න. පළවෙනි එක නනිනි, නනිමෝ, නනිකා නනිකා දේ. බලන්න තුන්වෙනි උත්තරේ හතරවෙනි උත්තරේ හරිම එක ළඟින් යන උත්තර දෙකක්. නනිකා නනිකා දේ. බිත්තර වලින් හදන කෑම හදන දක්ෂ ක්‍රම මොකක් හරි එකකින් කියෙව්වා. මතක නෑ මොකෙන්ද කියෙව්වා කියලා. මොකක් හරි එකකින් කියෙව්වා. නනිකා දේ යොමිමස්තා. උත්තරය වෙන්නේ අංක 4. නනිකා දේ. අපි යන් 16 වෙනි ප්‍රශ්නෙට. වරහන් ඇතුලේ තියෙනවා දෙන්වා දේ කියලා. මොකක්ද මේ? ඒ කියන්නේ ටෙලිෆෝන් කන්වර්සේෂන් එකක් මේ. කෝල් එකක් ගන්න එකක් ගැන තමයි මේ කන්වර්සේෂන් එක යන්නේ. right. හොන්දා කියන පුද්ගලයා තමයි මුලින්ම කතා කරන්නේ. කියනවා හයි හොන්දා දෙස්. කෝල් එක ආන්සර් කරපු ගමන් කෙලින්ම තමන්ගේ නම කියනවා. එහා පැත්තෙන් කතා කරනකන් ඉන්නේ නැහැ. ආන්සර් කරලා තමන් කවුද කියන එක හඳුන්වලා දෙනවා. ඊට පස්සේ කිතායම කෙනෙක් කෙනා කෝල් එක ගත්තු කෙනා කියනවා කිතායම හනකො දෙස්. මම මේ කතා කරන්නේ කිතායම හනකො කියන කෙනා. ස්මිමසෙන් නනි. ඊට පස්සේ ආපහු හොන්දා කියන කෙනා කියනවා හයි චොත්තු මතක දසයිනේ. ඔව් පොඩක් ඉන්න. කනකට චුට්ටක් ඉන්න කියලා කියනවා. ඒ කියන්නේ අරයා ඉස්සෙල්ලාම
ෆෝන් එක ආන්සර් කරපු කෙනා කියනවා තමන්ගේ නම. ඊට පස්සේ කෝල් එක ගත්ත කෙනා තමන්ගේ නම කියන හඳුන්වලා දෙනවා තමන්ම කිතයම හනකු කියලා. සුමිමාසෙන්. කරුණා කරලා මට උත්තර 4 ඉක්මනට බලන්න. පළවෙනි එක හිරොකෝ-සන් වෝ ඔනෙගයිශිමාස්. ඒ කියන්නේ හිරොකෝ-සන්ට දෙන්න ෆෝන් එක දෙන්න කියන එක. උත්තරේ විදිහට අපිට මේ උත්තරේ ගන්න පුළුවන්. අපි 2 3 4ත් කියවලා බලමු. 2 හිරොකෝ-සන් වෝ කුදාසයි. ඒක ගන්න බෑ. සාමාන්‍ය කෝල් එකක් තව කෙනෙක්ට දෙන්න කියලා කියද්දි හිරොකෝ-සන් වෝ කුදාසයි කියලා කියන්නේ නැහැ. ඊට පස්සේ 3 හිරොකෝ-සන් තෝ හනාශිමාස් කා. හිරොකෝ-සන් එක කතා කරනවද කියලා අහන්නේ නැහැ. කතා කරන්න ඕනේ කියලා එයා කියන්න ඕනේ. 4 හිරොකෝ-සන් තෝ හනාශිමාසෙන් කා. 4 වෙනි උත්තරෙත් කොහෙත්ම ගන්න බෑ. ඒතර උත්තරය වෙන්නේ පළවෙනි උත්තරය හිරොකෝ-සන් වෝ ඔනෙගයිශිමාස්. හිරොකෝ-සන්ට ෆෝන් එක කරුණා කරලා දෙන්න කියන එක තමයි මේ කියන්නේ. අපි යන් ප්‍රශ්න අංක 2 මොන්දයි නී. මම ප්‍රශ්න කියවනවා. නනි නනි ni入るものはどれですか 1, 2, 3, 4から一番いいものを一つ選んでください. ඔයාලට පේනව ඇති මේ ප්‍රශ්නේ තරු ලකුණක් දාලා තියෙන තැනක් තියෙනවා. මේ ප්‍රශ්නෙන් කරන්න තියෙන්නේ මේ තරු ලකුණ දාලා තියෙන තැනට එන්න ඕනේ ආන්සර්ස් 4න් මොන උත්තරේද කියන එක තමයි මේ අහන්නේ. ඒ කියන්නේ ඔයාලට මේ වාක්‍යයේ කොටස් 4ක් හිස්තැන් 4ක් දීලා තියෙනවා වචන 4ක් එක්ක මේක එහා මෙහා කරලා තමයි දීලා තියෙන්නේ. වාක්‍ය පිළිවෙලට අනුපිළිවෙලට හැදුවාම මේ තරු ලකුණ තියෙන තැනට එන උත්තරය මොකක්ද කියලායි ඔයාලගෙන් මේ ප්‍රශ්නේදී අහන්නේ. පැහැදිලිද? එහා මෙහා කරලා තියෙන වාක්‍ය හරියට අනුපිළිවෙලට හදලා තරු ලකුණ තියෙන හිස් තැනට එන වචනය හොයලා උත්තරේ පාට කරන්නයි තියෙන්නේ. රයිට්. අපි යන් උදාහරණය බලන්න. මොන්දයි රෙයි. බලන්න A කියන පුද්ගලයා සහ B කියන පුද්ගලයා අතර යන කන්වර්සේෂන් එකක් තියෙන්නේ. උත්තර 4 ඉක්මනට බලන්න. des wa anohito dare. බලන්න ප්‍රශ්නේ A කියන එක්කෙනා කියන එකේදී අන්තිමට කා කියලා ප්‍රශ්නයක් අහන වෙලාවට දාන පාටිකල් එක තියෙනවා. අන්තිමට කා කියන එක දැම්මොත් මේ අහන්නේ ප්‍රශ්නයක්. රයිට්. උත්තර 4 දැකපු ගමන් උත්තර 4 දැක්කහම ඉක්මනට බලන්න ඔය පටලවලා තියෙන උත්තර 4 Tamanට පුළුවන් විදියට පිළිවෙලට හදාගන්න. මේකෙදි ප්‍රශ්නයක් අහන්න කියන එක දැන් හොඳටම දන්නවා. B උත්තරේ දීලා තියෙනවා යමදා සන්දේස් කියලා. එතකොට අනෝහිතෝ කියලා වචනයක් තියෙනවා. දරේ කියලා වචනයකුත් තියෙනවා. රයිට්. අපි එහෙනම් වාක්‍ය පටන් ගමු මෙන්න මෙහෙම. අනෝහිතෝ වා දරේ දෙස් කා. අහන්න පුළුවන්ද බැයිද? ඔයාලා මෙහෙමයි එකපාරම ඕක එන්නේ නැහැ. පොඩ්ඩක් එහා මෙහා කරලා දාලා බලන්න හරියට උත්තරේ එනකම්. අනෝහිතෝවා දරි දෙස්කා. අර පුද්ගලයා කවුද කියලා කෙනෙක්ගෙන් අහනවා. B උත්තරේ දෙනවා යමදා සන්දේස්. ඒ යමදා ඉන්නේ එතන. පැහැදිලිද? එතකොට තරු ලකුණ දාලා තියෙන තැනට එන්න ඕනේ මොකක්ද උත්තරේ? අනෝහිතෝ කියන එක යනවා පළවෙනි හිස් තැනට. වා කියන එක යනවා දෙවෙනි හිස් තැනට. දරේ කියන එක තමයි ඔන්න තරු ලකුණ තුන්වෙනි තැනට තරු ලකුණ දාලා තියෙන්නේ. එතකොට එන්නේ උත්තරේ අංක 4. අංක 4 තමයි උත්තරේ වෙන්නේ. එතකොට පාට කරන්න ඕනේ අංක 4 කියලා තියෙන උත්තරේ. පැහැදිලිද? රයිට්. අපි යන් එහෙනම් ප්‍රශ්නවලට. 17 වෙනි ප්‍රශ්නේ. වරහන් ඇතුලේ දාලා තියෙනවා මිසේ දෙ කියලා. ඒ කියන්නේ කඩයක ඇතුලේ යන මේ කන්වර්සේෂන් එකක් තියෙන්නේ. තනක කියන එක්කෙනා අහනවා මෙන්න මෙහෙම. ස්මිමසෙන් excuse me කුදාමොනෝ නනේ කා අන්තිමට කා තියනවා කියලා කියන්නේ මොකක්ද මේ අහන්නේ ප්‍රශ්නයක් අහන්නේ. රයිට්. බලන්න ඊට පස්සේ යටින් තියෙන එක මිසෙනෝ හිතෝ කියලා කියන්නේ කඩේ ඉන්න පුද්ගලයා. කඩේ ඉන්න පුද්ගලයා කියනවා කොචිරා දෙස් කියලා. කොචිරා දෙස් කියලා කියන්නේ මේ පැත්තේ. මේ පැත්ත. කොචිරා සොචිරා අචිරා දොචිරා. කොචිරා කියලා කියන්නේ මේ පැත්ත. එතකොට බලන්න උත්තර 4 ඉක්මනට බලන්න. සමාවෙන්න කුදාමනෝ කියලා කියන්නේ පළතුරු මොන පැත්තද තියෙන්නේ කියලායි මේ අහන්නේ. පළතුරු කොහෙද තියෙන්නේ කියලායි මේ අහන්නේ. කුදාමනෝ වා දොකොනි අරිමස්කා. කුදාමනෝ වා දොකොනි අරිමස්කා. එතකොට වා කියන උත්තරය යනවා පළවෙනි හිස් තැනට. දොකො කියන උත්තරය යනවා දෙවෙනි හිස් තැනට. නී කියන උත්තරය තමයි එන්නේ
ඔන්න තරු ලකුණ දාලා තියෙන්නේ තුන්වෙනි හිස්තැනේ. ඒතකොට තුන්වෙනි හිස්තැනට වාක්‍ය අනුපිළිවෙලට හැදුවාම එන්නේ නී කියන එක. නී කියන උත්තරේ තියෙන්නේ හතරවෙනි උත්තරේ විදිහට. එතකොට ඔයාලා පාට කරන්න ඕනේ හතරවෙනි උත්තරේ. පැහැදිලිද? right. යන් ඊළඟ ප්‍රශ්නෙට. 18 වෙනි ප්‍රශ්නේ. A කියන පුද්ගලයායි B කියන පුද්ගලයා ඉන්නේ. A කියන එක්කෙනා කියනවා යමස්ත සංවා බලන්න යමස්ත සංවා කියලා ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා තියෙනවා නේද? ඒකෙන් හිතා ගන්න මේ මෙතන කා කියන අන්තිමට පාටිකල් එක නැති වුණාට මේ අහන්නේ ප්‍රශ්නයක්. කතා කරන භාෂාවේදී කතා කරද්දී සාමාන්‍ය ජපනීස් කතා කරද්දී ගොඩ සමහර අය ඉන්නවා මේ කා කියන එක අන්තිමට දාන්නේ නැතුව මේ විදිහට කතා කරද්දී ජපන් භාෂාව භාවිතා කරන්න පුළුවන් අපිට. යමස්ත සංවා ඒතොර යමස්ත B කියනවා තොනාරිනෝ හේයාදේ කියන්නේ මේ එහා පැත්තේ තියෙන කාමරේ බලන්න උත්තර 4. බලන්න උත්තර 4. අන්තිමට කියනවා සිතෙයිමස් මොනවා හරි දෙයක් කරමින් ඉන්නවා කියලායි මේ කියන්නේ. right. එතකොට ඒ අහන්නේ යමස්තසං කොහෙද කියලා. යමස්තසං දොකොදෙස්කා කියන එක තමයි මේ කෙටි කරලා යමස්තසං කියලා කියන්නේ. එතකොට කියනවා මේ එහා කාමරේ ගිතා no රෙන්ෂු ඕ ස්තේමස්. ගිතා no රෙන්ෂු. ඒ කියන්නේ ගිටාර් ප්‍රැක්ටිස් කරමින් ඉන්නවා කියලායි කියන්නේ. ගිතා no රෙන්ෂු ඕ ස්තේමස්. එතකොට ගිතා කියන එක යනවා පළවෙනි හිස්තැනට, නෝ කියන එක යනවා දෙවෙනි හිස්තැනට, රෙන්ෂු කියලා කියන එක තමයි ඔන්න තරු ලකුණ දාලා තියෙන තුන්වෙනි හිස්තැනේ වෙන නිසා තුන්වෙනි හිස්තැන රෙන්ෂු. ඒ කියන්නේ පළවෙනි උත්තරේ තමයි අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ. එතකොට පාට වෙන්න ඕනේ පළවෙනි උත්තරේ. පැහැදිලිද? right. යම් 19 වෙනි ප්‍රශ්නෙට. මේකත් යන්නේ A සහ B අතර කන්වර්සේෂන් එකක් විදිහට. කයිෂා නනි ඉත්තේ ඉමස්කා? B කියනවා වතසිව අරුයිතේ ඉත්තේමස්. මම අරුයිතේ ඉත්තේමස් කියලා කියන්නේ මම ඇවිදගෙන යන්නේ. එතකොට ඒ අහන ප්‍රශ්නේ මොකක් වෙන්නේ නැද්ද? ඔයාගේ කම්පැනි එකට යන්නේ කොහොමද කියලායි මේ අහන්නේ. එයා කියනවා මම ඇවිදගෙන යන්නේ පයින් යන්නේ මම. right. එතකොට උත්තර 4 දිහා බැලුවාම මෙන්න මේ අනුපිළිවෙල තමයි අපිට හදන්න වෙන්නේ. කයිෂා ඒවා නනිදේ ඉත්තේ ඉමස්කා? කම්පැනි එකට මොකෙන්ද යන්නේ? කොහොමද යන්නේ? බස් එකෙන්ද, කාර් එකෙන්ද, ට්‍රේන් එකෙන්ද යන්නේ කියලා මේ මොකද්ද යන මාධ්‍ය කියලා මේ අහන්නේ. පැහැදිලිද? එතකොට මේක අනුපිළිවෙලට ඇදුවහම පළවෙනි හිස්තැනට එන්නේ A කියන පාටිකල් එක තුන්වෙනි එක. දෙවෙනි හිස්තැනට එන්නේ වා කියන පාටිකල් එක. ඔන්න තරු ලකුණ දාලා තියෙන තුන්වෙනි හිස්තැනට එන්නේ උත්තරේ හතරවෙනි උත්තරේ නනි. එතකොට උත්තරේ විදිහට පාට වෙන්න ඕන ඔයාලගේ හතරවෙනි උත්තරේ. right. යම් 20 වෙනි ප්‍රශ්නෙට. යමදා කියන එක්කෙනා කියනවා ජොන් සන් ශුකුදායි වා zenbu warimashita ka? ජොන් ඔයාගේ හෝම්වර්ක් ඔක්කොම ඉවර කළාද? ජොන් කියනවා ඊයේ මදා දෙස් නැහැ තාම නැහැ. කොකෝ නනි සයිගොන මොන්දායි ගා මුස්කාෂී දෙස්. සයිගොන මොන්දායි ගා මුස්කාෂී දෙස් කියලා කියන්නේ අන්තිම ප්‍රශ්නය අමාරුයි. මේ බලන්න උත්තර 4 කොකෝ මදේ කාන්තාන් දෙස්තාගා. බලන්න උත්තර 4 මෙන්න මෙහෙම එන්න ඕනේ. මේ මෙතනට වෙනකන් ලේසි වුණාට අන්තිම ප්‍රශ්නේ අමාරුයි කියලා මේ වාක්‍ය හරියට අපිට හදන්න වෙන්නේ. එතකොට කොකෝ මදේවා කාන්තාන් දෙස්තාගා සයිගොන මොන්දායිගා මුස්කාෂී දෙස්. එතකොට පළවෙනි හිස්තැනට එනවා මදේ, දෙවෙනි හිස්තැනට එනවා වා කොකෝ මදේවා. ඔන්න තරු ලකුණ දාලා තියෙන තැනට එනවා කාන්තාන් දෙස්තා. ඊට පස්සේ හතරවෙනි උත්තරේට තමයි යන්නේ තුන්වෙනි ගා කියන පාටිකල් එක. මේ මෙතනට වෙනකන් ලේසි වුණාට අන්තිම ප්‍රශ්නේ අමාරුයි. එතකොට උත්තරේ විදිහට ඔයාලගේ මාර්ක් වෙන්න ඕනේ අංක 2 උත්තරේ. කාන්තාන් දෙස්තා කියන එක තමයි අංක 2 තමයි මාර්ක් වෙන්න ඕනේ. right. යම් 21 වෙනි ප්‍රශ්නෙට. හොන්යා කියලා කියන්නේ බුක් ෂොප් පොත් සාප්පුවකදී තමයි මේ කන්වර්සේෂන් එක යන්නේ. යන් කියන එක්කෙනා කියනවා තසිවා කොනෝ හොංගෝ කයිමස්. මම මේ පොත මිලදී ගන්නවා. අන්නසංවා දොන්න හොංගා ඊදෙස්කා?
අන්න ඔයාට මොකක්ද මොන පොතද හොඳ කියලා අහනවා. එතකොට අන්න කියන පුද්ගලයා කියනවා මෙන්න මෙහෙම. 私はもう少し何々がいいです。right. උත්තර 4 බලන්න. හොන් කියන උත්තරේ තියෙනවා, කාන්තන්න කියන උත්තරේ තියෙනවා, ගා කියන උත්තරේ තියෙනවා, නිහොංගෝ කියන උත්තරේ තියෙනවා. එතකොට මට මෝසුකොෂි තව ටිකක් ජපන් භාෂාව ලේසි පොතක් හොඳයි කියලායි මෙයා කියන්නේ. 私はもう少し日本語がජපන් භාෂාව නිහොංගෝ ගා. එතකොට හතරවෙනි පළවෙනි හිස්තැනට යන්නේ හතරවෙනි උත්තරේ, දෙවෙනි හිස්තැනට යනවා තුන්වෙනි උත්තරේ. もう少し日本語が簡単な本がいいです。日本語が簡単な. එතකොට තරුව තියෙන තැනට යන්නේ දෙවෙනි උත්තරේ. ඒ කියන්නේ ඔයාලගේ උත්තර ෂීට් එකේ මාක් වෙන්න ඕනේ දෙවෙනි උත්තරය. පැහැදිලිද? අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට. මොන්දයි සම්. 22から26に何を入れますか? ඒ කියන්නේ 22 දෙවෙනි ප්‍රශ්නේ ඉඳලා 26 වෙනි ප්‍රශ්න වෙනකම් මොනවද හරියට ගැලපෙන උත්තර මොනවද කියලායි මේ අහන්නේ. 文章の意味を考えて1、2、3、4から一番いいものを一つ選んでください. ඔයාලට දීලා තියෙනවා පොඩි ඡේදයක්. මේ ඡේදයෙන් එන තේරුම ගැන හිතලා 1 2 3 4 කියන උත්තර හතරෙන් වඩාත්ම ගැලපෙන උත්තර එකක් තෝරන්න කියලායි කියන්නේ. දැන් මේ යන්නේ ඔයාලට රීඩින් පිළිබඳව. ඒ කියන්නේ ඔයාලට ජපන් භාෂාව කියවලා තේරුම් ගන්න පුළුවන්ද කියන එක තමයි මෙතනින් චෙක් කරන්නේ. right. කියවලා බලමු මොකක්ද දීලා තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම කියනවා මුලින්ම ප්‍රශ්නට යන්න කලින් උඩින් පොඩි වාක්‍යයක් දීලා තියෙනවා. ඒක කියවලා ඉන්න ඉස්සෙල්ලාම. 日本で勉強している学生が好きな店の文章を書いてクラスのみんなの前で読みました. ඒ කියන්නේ ජපානයේ ඉගෙන ගනිමින් ඉන්න ශිෂ්‍යයෙක් ස්කිනා මිසේ කියලා කියන්නේ කැමතිම රෙස්ටෝරන්ට් එක. මිසේ කියලා කිව්වම අපිට ෂොප් එක, රෙස්ටෝරන්ට් එක කියන ඔය මීනින්ග්ස් ගන්න පුළුවන්. මෙතන හැටියට එයා කැමතිම රෙස්ටෝරන්ට් එක ගැන බුන්ෂෝ ඕ කයිතේ. බුන්ෂෝ කියලා කියන්නේ මෙන්න මේ වගේ පොඩි ඡේදයක් ලියලා ක්ලාස් එක ඉස්සරහා හැමෝටම ඇහෙන්න කියවලා තියෙනවා. හරිද? right. ඔන්න අංක 1 කියලා දාලා තියෙනවා. ken san no bunsho. ken කියන එක්කෙනා තමයි මේක ලියලා තියෙන්නේ. ඔන්න එයා ලියපු ඡේදය තමයි ඔන්න මුලින්ම කියවන්නේ. right. අපි කියවලා බලමු. 私は寿司が好きです. සුෂි ඔයාලා දන්නවා සුෂි කියලා කියන්නේ ජපානයේ සාමාන්‍යයෙන් ප්‍රසිද්ධම කෑම. සුෂි. මම සුෂි වලට කැමතියි. 日本にはたくさん寿司屋がありますね. ජපානයේ ගොඩාක් සුෂි කඩ එහෙම නැත්නම් සුෂි තියෙන රෙස්ටෝරන්ට්ස් තියෙනවා නේද කියලා අහනවා. 私の国には寿司屋がありませんから今とても嬉しいです. මගේ රටේ මේ සුෂි තියෙන රෙස්ටෝරන්ට්ස් එහෙම නැත්නම් සුෂි තියෙන කඩ නැති නිසා දැන් මට ගොඩාක් සතුටුයි. 日本に何々いろいろな店で食べました. right. 22 අංක 22 බලන්න උත්තර ටික බලන්න. 22ට එන උත්තර ටික බලන්න. පළවෙනි උත්තරෙන් දීලා තියෙනවා ඉකු කරා, ඉත්තේ කරා, කුරු කරා, කිතේ කරා. බලන්න උත්තර හතරෙන් මොකද්ද හරියටම 22ට ගැලපෙන්නේ කියලා. දැන් කියනවා මගේ රටේ නැති නිසා සුෂි කඩ මට දැන් ගොඩක් සතුටුයි කියලා. ඊට පස්සේ තමයි පටන් ගන්න වාක්‍ය නිහොන්නි. ජපානයේ නිහොන්නි, ජපානයට නිහොන්නි. උත්තර හතරෙන් ගැලපෙන උත්තරේ තමයි කිතේ කරා, තේ කරා කියලා කියන්නේ. ඒ කියන්නේ ජපානයට ආවට පස්සේ ඉරෝ නම් මිසේදේ තබෙමස්තා. විවිධ කඩවලින් කෑවා. විවිධ රෙස්ටෝරන්ට්ස් වලින් කෑවා. එතකොට උත්තරේ වෙන්නේ අංක 4. 学校の前の店は安くて美味しいです. 学校の前කියලා කියන්නේ ඉස්කෝලේ ඉස්සරහා තියෙන කඩේ ඒ කෑම එහෙම නැත්නම් ඒ සුෂි 安くて美味しいです. ලාභ වන අතර 美味しい රසයි. 寿司が好きな人は一緒に何々. සුෂි වලට කැමති පුද්ගලයෝ ඉෂ්‍යොනි එකට බලන්න උත්තර 4 23 වෙනි ප්‍රශ්නට ගිහිල්ලා
ඉකිමස්තා කා ඉකිමසෙන් කා ඉත්තේ ඉමස්තා කා ඉත්තේ ඉමසෙන් කා මේ දැන් ක්ලාස් එක ඉස්සරහා තමයි මෙයා මේ තමන්ගේ මේ තමන් ලියපු ඡේදය කියවන්නේ. එතකොට අන්තිමට එයා මෙන්න මෙහෙම කියනවා. සුෂි වලට ආසාය ඉෂ්‍යොනි එකට යමුද කෙනෙක්ට ආරාධනාවක් කරනවා. දැන් මේ අහගෙන ඉන්න අනිත් අයට ආරාධනාවක් කරනවා. ඔයාලා සුෂි වලට කැමති නම් යමුද එකට අපි. එතකොට මොකද්ද උත්තරය වෙන්න ඕනේ? උත්තර අංක 2 ඉකිමසෙන්කා මසෙන්කා නනි මසෙන්කා පාවිච්චි කරනවා අපි යම් කෙනෙක්ට දෙයක් කරමුද කියලා ආරාධනාවක් කරන වෙලාවට. right. ඔන්න ඒ තමයි කෙන්සන්ගේ ඡේදය. දැන් තව කෙනෙක් ලියලා තියෙනවා මෙන්න මෙහෙම ඡේදයක්. ඒක ලියලා තියෙන්නේ මින්ජි-සන් කියන එක්කෙනා. එයාගේ ඡේදය තමයි දැන් කියවන්නේ. වතසි වා එකිනො චිකාකු නෝ හොන්යා ගා සුකි දෙස්. දැන් මෙතන මිසේ අර කලින් එක්කෙනා මිසේ කියන එක අපි කලින් එක්කෙනා කිව්වේ සුෂි කඩයක් ගැන නිසා මම කව එතන රෙස්ටෝරන්ට් කියන මීනින් එක තමයි ගන්න වෙන්නේ. දැන් මෙතන බුක් ෂොප් එකක්. මෙතන ඡේදය හැටියට අපිට මිසේ කියන තේරුමෙන් ගන්න වෙන්නේ ෂොප් කියන තේරුම. හරිද? ඔය මිසේ කියන එකේ රෙස්ටෝරන්ට් ෂොප් කියලා කියන මීනින්ග්ස් දෙකම තියෙනවා. කෙන්සන් කැමති වෙලා තියෙන සුෂි රෙස්ටෝරන්ට් එකකට මින්ජි-සන් කැමති වෙලා තියෙන්නේ බුක් ෂොප් එකකට. එයා කියන්නේ බුක් ෂොප් එකක් ගැන. මම ස්ටේෂන් එකේ ඉස්සරහා තියෙන බුක් ෂොප් එකට කැමතියි. එකිනො චිකාකු නෝ හොන්යා නනි ඕකී ඔමිසේ දෙස්. එකිනො චිකාකු නෝ හොන්යා ස්ටේෂන් එක ළඟ තියෙන හොන්යා කියලා කියන්නේ බුක් ෂොප් එක. ඕකී ඔමිසේ දෙස් ලොකු ෂොප් එකක්, ලොකු කඩයක්. බලන්න 24 වෙනි ප්‍රශ්නෙට දීලා තියෙන උත්තර මොනවාද? මේ බලන්නේ ඔයාලගේ මෙතන පාටිකල්ස් පිළිබඳ නිපාත පිළිබඳව දැනුම. මොන නිපාතයද මෙතනට හරියට ගැලපෙන්නේ කියලා තමයි දාන්න තියෙන්නේ. එකිනො චිකාකු නෝ හොන්යා වා ඕකී ඔමිසේ දෙස්. එතකොට වා කියන පාටිකල් එක තමයි උත්තරේ වෙන්නේ අංක 4. right. කියවගෙන යන් ඊට පස්සේ ඉතුරු ටික. ගායකොකු නෝ හොම්මෝ උත්තයිමාස්. ඒ කියන්නේ ගායකොකු නෝ පිට රටවල තියෙන පොතුත් එතන විකුණනවා. වතසි නෝ කුනිනොමෝ නනි. පිට රටවල පොතුත් එතන ඒ කඩේ විකුණනවා. මගේ රටේ වතසි නෝ කුනිනොමෝ මගේ රටේ ඒවත් මොකක්ද උත්තර 4 දීලා තියෙන්නේ? ඉමාස් යොමිමාස් අරිමාස් ශිමාස්. මගේ රටේ ඒවත් තියනවා කියලායි මෙතන ගැලපෙන උත්තරේ වෙන්න ඕනේ. තියනවා කියන අපි කියනවා අරිමාස්. උත්තරේ වෙන්නේ අංක 3. right. කියවගෙන යන්න. そして私が好きな料理の本も多いです。そしてඒ වගේම මම කැමති රියෝරිの本も多いです。රියෝරිの本කියලා කියන්නේ ඔය රෙසිපීස් ගැන ලියවිලා තියෙන පොත්. කියන්නේ කෑම හදන හැටි ගැන පිළිබඳ ලියලා තියෙන පොත්. රියෝරිの本. ඒ කියන්නේ කෑම ගැන තියෙන පොතුත් 多いです. ගොඩක් තියෙනවා. ඔන්න 26 වෙනි ප්‍රශ්නේ. අපිට උත්තර ටික බලන්න කලින් අපි ඉතුරු ටික කියවලා ඉමු. 本はいつも駅の近くの本屋で買います. පොත් හැම වෙලේම ස්ටේෂන් එක ළඟ තියෙන පොත් කඩෙන් මිලදී ගන්නවා. මොනවාද උත්තර 4? දකරා, දෙවා, සොරේකරා, දෙමෝ. දකරා කියලා කියන්නේ ඒක නිසා. දෙවා කියලා කියනවා අපි එහෙනම් කියලා කියන මීනින් එකෙන්. සොරේකරා ඊට පස්සේ කියන එකනේ. දෙමෝ නමුත් කියලා කියන එක. මෙතනට ගැලපෙන්නේ මොකක්ද? දැන් මෙයා කියනවා මම කැමතිම රෙසිපීස් තියෙන. يعني කෑම හදන විදිහ ගැන ලියවිලා තියෙන පොතුත් ගොඩක් තියෙනවා. ඒක නිසා හොන්වා ඉත්සුමෝ එකිනෝ චිකාකු නෝ හොන්යා දෙ කයිමස්. ඒක නිසා පොත් මම නිතරම මේ ස්ටේෂන් එක ළඟ තියෙන පොත් කඩෙන් තමයි මලදී ගන්නෙ. ඒකට උත්තරේ වෙන්නේ අංක 1. දකරා. දකරා කියන්නේ ඒ නිසා කියන එක. ඊට පස්සේ අන්තිමට කියනවා මිනාසන් වා ස්කිනා හොන්යා ගා අරිමාස් කා? ඔයාලත් කැමති බුක් ෂොප්ස් තියනවද කියලා අහනවා අන්තිමට. හරිද? කියවගෙන යන ගමන් තමයි මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න එක ලේසි වෙන්නේ. මොකද මේ වගේ ප්‍රශ්නකදී අපිට උත්තරය ගන්න මේ ප්‍රශ්නේ තියෙන තැන ඉස්සරහා තියෙන වාක්‍ය හරි පිටිපස්සෙන් තියෙන වාක්‍ය හරි අපිට ඕන වෙනවා. මොකද ගලාගෙන යෑමක් තියෙන මේ ඡේදයක. මේ ඡේදේ ගලාගෙන යන විදිහ අනුව තමයි අපිට උත්තරය හොයාගන්න වෙන්නේ. ඒක නිසා හැම වෙලේම
ඡේදය කියවන ගමන් ඒ ගමන්ම උත්තර 4 තියෙන තැනටත් ගිහිලා හරි උත්තරේ තෝරගන්න උත්සාහයක් ගන්න. හරි. අපි යන් 4 වෙනි ප්‍රශ්නෙට. මොන්දා යොන්. මුලින්ම ප්‍රශ්නෙන් කරන්න තියෙන මොකක්ද කියලා කියවලා ඉමු. 次の1から3の文章を読んで質問に答えてください. මේ ළඟට තියෙන 1 ඉඳලා 3 වෙනකන් අංක දාලා තියෙන ඡේද කියවලා ප්‍රශ්නෙට උත්තරේ ලියන්න කියලායි තියෙන්නේ. බලන්න පොඩියට අංක 1 2 3 කියලා ඡේද 3ක් දීලා තියෙනවා. අන්න ඒව කියවලා ප්‍රශ්නෙන් අහලා තියෙන එකට උත්තරේ දෙන්නයි තියෙන්නේ. 答えは1 2 3 4から一番いいものを1つ選んでください. answers 1 2 3 4 කියන answers වලින් වඩාත්ම ගැළපෙන answer එක තෝරන්න කියලායි කියන්නේ. right. අපි යන් ප්‍රශ්න අංක, ඒ කියන්නේ අංක 1 දාලා තියෙන ඡේද කියවලා ඉස්සෙල්ලාම. ඊට කලින් 27 කියලා තියනවා නේද? අංකය දාලා ප්‍රශ්නේ අපි ප්‍රශ්නේ කියවලා ඊට පස්සේ ඡේදයට යන්න. මොකද ප්‍රශ්නෙන් අහන එක ඔළුවේ තියාගෙන තමයි ඡේද කියවන්න ඕනේ. එතකොට අපිට උත්තරය අල්ලගන්න ලේසි. right. 27 ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? වතාෂි වා කියෝ නනියෝ shimashita ka? වතාෂි කියන්නේ මම අද මොකද කළේ කියලා යහන්නේ. right. මම අද මොකද කළේ කියලා කියන එකට උත්තරේ හොයාගන්න අරමුණින් ඡේද කියවන්න යන්න. කියවලා බලමු. 私は今日友達と買い物に行きました。3ヶ月前に見た映画の DVD が欲しかったからです。買った DVD は友達や姉と一緒に見ます。right. මොකද්ද කියන්නේ? මම අද友達とයාළුවොත් එක්ක買い物に行きました. shopping කරන්න ගියා. 3ヶ月前にමාස 3කට කලින් 見た映画の DVD が欲しかったからです. මාස 3කට කලින් බලපු ෆිල්ම් එකේ DVD එක ඕන වෙච්ච හින්දා තමයි ලු කයිමොනෝ. එහෙම නැත්නම් shopping කරන්න ගියේ. 買った DVD はමිලදී ගත්ත DVD එක 友達や姉と一緒に見ます. යාළුවෝ සහ අක්කත් එක්ක එකට බලනවා. right. ප්‍රශ්නෙන් අහුවේ මොකද්ද? මම අද මොකද කළේ? right. උත්තර 4 ඉක්මනට කියවන්න. පළවෙනි එක තොමෝදාචිතෝ ඒගාවෝ මිනි ඉකිමාස්තා. කියන්න පුළුවන්ද යාළුවොත් එක්ක යා ෆිල්ම් එකක් බලන්න ගියාද? නෑ, උත්තරේ වැරදි. 2 තොමෝදාචිතෝ DVDを買いに行きました. යාළුවොත් එක්ක DVD එකක් මිලදී ගන්න ගියාලු. හරි නේද උත්තරේ? බලන්නකො පළවෙනි වාක්‍යෙම කියනවා. 私は今日友達と買い物に行きました. කයිමොනෝ කරන්න shopping කරන්න තමයි ගියේ. shopping කරන්නේ මොකක් වෙනුවෙන්ද? DVD එකක් මිලදී ගන්න ඕනේ හින්දා. ඒ කියන්නේ දෙවෙනි උත්තරය අපිට තියාගන්න පුළුවන්. right. අපි 3 4ක් කියවලා බලමු කෝකටත් කියලා. අනේතෝ ඒගාවු මිනි ගිමස්සා. වැරදි. අක්කත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා නෙමෙයි. අනේතෝ DVDを買いに行きました. අක්කත් එක්ක DVD එකක් මිලදී ගන්න ගියාලු. අක්කත් එක්ක DVD එකක් මිලදී ගන්න ගියා කියලා මේ ඡේදය ඇතුළේ කොහෙවත් සඳහනක් නැහැ. යාළුවොත් එක්ක ගියා කියලා විතරයි තියෙන්නේ. ඒකට උත්තරේ වෙන්නේ උත්තර අංක 2. right. යමු 28 වෙනි ප්‍රශ්නෙට. ඉස්සෙල්ලාම ප්‍රශ්නේ කියවන්න ඡේද කියවන්න කලින්. ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? ඉමානෝ හේවා දොරේ දෙස්කා? ඉමානෝ හේවා දොරේ දෙස්කා? බලන්න පින්තූර 4ක් දීලා තියෙනවා 1 2 3 4 කියලා. නේද? ප්‍රශ්නෙන් අහන්නේ ඉමානෝ හේවා දොරේ දෙස්කා? දැන් කාමරය මොකක්ද? right. අපිට තියෙන්නේ ඡේද කියවලා ඡේදේ අනුව කාමරය තෝරන්න. උත්තර 4 දීලා තියෙන. ඒ කියන්නේ උත්තර 4 විදිහට දීලා තියෙන පින්තූර 4 තියෙන්නේ කාමරයක ස්වරූප 4ක්. මොකක්ද මේ ඡේදෙන් කියවන එකට ගලපෙන කාමරය කියලායි මේ අහන්නේ. 私の部屋にはテーブルが1つと椅子が2つと本棚が1つあります. ඔන්න කියනවා මගේ කාමරයේ එක මේසයක්, පුටු දෙකක්, පොත්‍රාක එකක් තියෙනවලු. right. බලන්න උත්තර 4ෙන් පින්තූර 4ෙන් මේ ටේබල් එකක්, පුටු දෙකක්, පොත්‍රාකයක් තියෙන පින්තූර මොනවද තියෙන්නේ කියලා. පින්තූර 4ෙම ඔය කියන ඔක්කොම තියෙනවා. පොත්‍රාකක් තියෙනවා. පොත්‍රාක එකක් තියෙන පින්තූර විදියට ගන්න පුළුවන් වෙන්නේ අපිට 3 සහ 4. නේද? ඊටු ටික කියවන්න වෙනවා. 本がたくさんありますからもっと大きい本棚が欲しいです. මෙන්න පොයින්ට් එක. 本がたくさんありますからපොත් ගොඩාක් තියෙන නිසාもっと大きい本棚が欲しいです. තව ටිකක් ලොකු පොත් රාක්කයක් ඕනේ කියලායි කියන්නේ.
ප්‍රශ්නෙන් අහන්නේ දැන් තියෙන කාමරය මොකක්ද? එතකොට ප්‍රශ්නෙට අනුව තාම ලොකු පොත් රාක්කයක් මෙයා අරගෙන නැහැ. ඒ කියන්නේ ලොකු පොත් රාක්කයක් තියෙන පින්තූර අපිට කෙලින්ම අයින් කරන්න පුළුවන්. 1 සහ 4 කියන උත්තර අයින් කරලා දාන්නම පුළුවන්. හරිද? එතකොට 2 සහ 3 කියන එකෙන් මොකක් දෙන්න ඕනේ කියලායි තෝරන්න ඕනේ. මෙයා කියනවා මුලින්ම කාමරයේ තියෙන්නේ මේස 1යි පුටු 2යි පොත් රාක්ක 1යි කියලා. එතකොට දෙවනි පින්තූරේ පොත් රාක්ක 2ක් තියෙනවා. එහෙනම් ඒක වෙන්න බෑ. දැන් පොත් රාක්ක 2ක් නැහැ. තියෙන්නේ 1යි. එහෙනම් උත්තරය වෙන්නේ අංක 3. උත්තර අංක 3 තමයි උත්තරේ වෙන්නේ. right. යමු ඊළඟ ප්‍රශ්නෙට. මුලින්ම ප්‍රශ්නේ කියවලා ඉමු. ප්‍රශ්නෙන් අහන්නේ මොකක්ද? මොරිසන් වා කොපියෝした後で本をどうしますか? මොරි කියන කෙනා මොරිසන් කොපියෝした後でකොපි කළාට පස්සේ ෆොටෝ කොපි හරි කොපි කළාට පස්සේ හොන් ඕ දෝෂිමස්කා පොත්වලට මොකද කරන්නේ කියලායි අහන්නේ. හරිද? ඒක ඔළුවේ තියාගෙන ප්‍රශ්නේ ඔළුවේ තියාගෙන කියවන්න යන්න. right. තුන්වෙනි ප්‍රශ්නේ කියනවා මොරිසන්の机の上に山口先生のメモと本があります. මොකද මේ කියන්නේ මොරි කියන එක්කෙනාගේ මේසෙ උඩ තියනවලු යමගුචි සෙන්සේ ලියපු පොඩි නෝට් එකකුයි පොත් වගේකුයි. බලමු නෝට් එක මොකක්ද කියලා කියවලා. මොරිසන් クラスで使う本を中川先生に借りました. ක්ලාස් එකේ පාවිච්චි කරන පොත් නකගව කියන සෙන්සේගෙන් ඉල්ලගත්තා. ණයට ඉල්ලගෙන තියෙනවා පොත් වගේ. නකගව කියන සෙන්සේගෙන්. 5ページを25枚コピーしてください. 5ページපස්වෙනි පිටුව 25ක් ෆොටෝ කොපි කරලා තියන්න. පස්වෙනි පිටුවෙන් කොපීස් 25ක් කරන් තියන්න කියලා මේ කියන්නේ. කොපීවා මිනාමි සන්නි වතස්තේ කුදාසයි. ඒ ගත්ත කොපීස් ටික මිනාමි කියන එක්කෙනාට බාර දෙන්න. ගත්ත කොපීස් 25 දෙන්න කියලා කියන්නේ මිනාමි කියන පුද්ගලයාට. මිනාමි සන්ට දෙන්නලු. හොන්වා වතසිගා අස්තා කයිසිමස් කරා වතසි නො tsukuwe no ue ni oite kudasai. අර නකගව කියන සෙන්සකින් ඉල්ලගත්ත පොත් ටික මම හෙට එයාට ආයෙ බාර දෙන නිසා එයාට ආයෙ දෙන නිසා මගේ මේසෙ උඩින් තියලා තියන්න කියලායි කියන්නේ. ප්‍රශ්නෙන් ඇහුවේ මොකක්ද? මොරි කියන එක්කෙනා කොපීස් ටික ගත්තට පස්සේ පොත් වලට මොකද කරන්න ඕනේ? right. සෙන්සේ කියලා තියෙනවා නෝට් එකේ කොපීස් ටික 25ක් අර කොපීස් 25ක් අරගෙන ඒක මිනමිසන්ට දෙන්න. කොපීස් ගැන නෙමෙයි මෙතන අහන්නේ පොත් ගැන. පොත් ටික එයා ඒ සෙන්සෙම කවුද යමගුචි සෙන්සෙම බාර දෙනවා කියනවා නකගව සෙන්සේට. ඒක නිසා මේ සිවුරින් තියලා තියන්න කියලා කියනවා. එතකොට උත්තර 4 බලන්න. පළවෙනි එක කුරසුදෙත් ස්කයිමාස්. වැරදි. ක්ලාස් එකේ භාවිතා කරනවා කියලා නෑ පොත්. මිනමිසන්නි වතෂිමාස්. මිනමිසන්ට දෙන්න කියලා තියෙන්නේ කොපීස් ටික. එතකොට ඒකත් වැරදි. නකගව සෙන්සේනි කයිෂිමාස්. නකගව සෙන්සේට ආයෙ දෙනවා කියලා කියන්නේ කවුද? යමගුචි සෙන්සේ තමයි ඒ අදාළ සෙන්සේට පොත් ටික බාර දෙන්නේ. ඒක නිසා එයාගේ මේසුඩින් තියන්න කියලා විතරයි එයා කියන්නේ. බාර දෙන්න කියලා නෑ. උත්තරේ වෙන්නේ අංක 4. 4 වෙනි උත්තරෙන් කියනවා එතකොට යමගුචි සෙන්සේ no tsukuwe no ue ni okimasu. යමගුචි සෙන්සේගේ මේසුඩින් පොත් ටික තියලා තියන්න කියලා කියපු නිසා උත්තරේ වෙන්නේ අංක 4. පැහැදිලිද? හරි. යන් ඊළඟ ප්‍රශ්නෙට. මොන්දායි ගෝ. පස්වෙනි ප්‍රශ්නේ. බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. 次の文章を読んで質問に答えてください. ඔන්න පොඩ්ඩක් දිග ඡේදයක් දීලා තියෙනවා. මේ ඡේදය කියවලා ප්‍රශ්න වල උත්තර ලියන්න කියලායි තියෙන්නේ. 答えは1 2 3 4から一番いいものを1つ選んでください. ප්‍රශ්න වල උත්තරේ තෝරන්න කියලා තියෙන්නේ. ආන්සර්ස් 4ක් දීලා තියෙනවා 1 2 3 4 කියලා. ඒ 4න් වඩාත්ම ගැළපෙන උත්තරේ එකක් තෝරන්න කියලායි කියන්නේ. මේ වගේ වෙලාවට මේ රීඩින් වෙලාවේදී කලින් කිව්වා වගේම ඉස්සෙල්ලාම ප්‍රශ්නේ කියවලා ඉන්න. ප්‍රශ්නේ කියවලා යන්න ඡේදෙට. ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියන එක ඔළුවට දාගෙන ඒකට උත්තරේ හොයන අරමුණින් යන්න ඡේද කියවන්න. බලමු 30 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා. අහනවා දෝස්තේ කොමරිමස්තකා. දෝස්තේ කියලා කියන්නේ ඇයි කොමරිමස්තකා. ඇයි කරදරයටපත් උනේ කියලා යහන්නේ. right. අපි දැන් කියවගෙන යමු. 昨日の夜は遅くまで仕事をしました. ඊයේ රෑ遅くまでපරක්කු වෙනකන්, ඒ කියන්නේ රෑ වෙනකම්ම වැඩ කළා, ජොබ් එක කළා.
තොතෙමො tsukare ගොඩාක් මහන්සි වුණා.仕事の後電車で帰りました. ඒ කියන්නේ ජොබ් එක කරලා ඉවර වෙලා වැඩ කරලා ඉවර වුණාට පස්සේ ට්‍රේන් එකෙන් තමයි ආපහු ගෙදර ආවේ. 家の近くの駅で電車を降りました. ගෙදරට ළඟම ස්ටේෂන් එකෙන් බැස්සලු. ස්ටේෂන් එකෙන් බැහැලා තියෙනවා. ට්‍රේන් එකෙන් බැස්සලා ඒ ස්ටේෂන් එකේදී. 外は雨でしたが私は傘がありませんでした. එළියේ වැස්ස වුණාට මට කුඩයක් තිබුණේ නැහැ. කසා කියලා කියන්නේ කුඩේ. ඔන්න ඊළඟට කියනවා තොතෙමෝ කොමාරිමාස්තා. අන්න ප්‍රශ්නේ. ඇයි ප්‍රශ්නේ ඇහුවේ ඇයි යා කරදරයටපත් උනේ කියලා. තොතෙමෝ කොමාරිමාස්තා. ඇයි මෙතන ඔයාලට තේරෙන විදිහට ඇයි වැස්ස වුණාට තමන්ට කුඩයක් තිබෙච්ච නැති නිසා තමයි කරදරයටපත් උනේ නේ. එහෙනම් අපි උත්තර ටික බලමු. පළවෙනි උත්තරේ. ඔසොයි ජිකානි එකිනි ත්සුයිතා කරා. ඔසොයි ජිකන් කියලා කියන්නේ රෑ වෙලා. ඒ කියන්නේ පරක්කු වෙලා ස්ටේෂන් එකට ළඟා වුණු නිසා. එහෙම එකක් කියවද ඡේදෙන් කිව්වේ නැහැ. ඒක නෙමෙයි උත්තරේ එතකොට.仕事がたくさんあったから. ගොඩාක් යට වැඩ තිබිච්ච නිසාද? වැඩ ගොඩක් තිබුණා වුණාට එයා ඒකෙන් කරදරයටපත් වුණා කියලා කිසිම සඳහනක් තිබුණේ නැහැ. ඒක උත්තරේ දෙකක් නෙමෙයි. අංක 3. තොතෙම tsukare කරා. මහන්සි කියලා තිබුණා. හැබැයි මහන්සි වුණාට එයා කරදරයටපත් වුණා කියලා තිබුණේ නැහැ. කසගා නකත්තා කරා. අන්න උත්තරේ. අංක 4 තමයි උත්තරේ වෙන්නේ. කුඩයක් තිබුණේ නැති නිසා තමයි එයා කරදරයටපත් උනේ. පැහැදිලිද? රයිට්. යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න කියවලා යන් ඉතුරු කොටස කියවන්න. වතසි වා අස්තා දෝෂිමස්කා? අහනවා මම හෙට මොකද කරන්නේ? අස්තා හෙට මොකද කරන්නේ? බලමු අපි හෙට මොකද යා කරන්නේ කියලා. ඊළඟ කොටස කියවගෙන යන්. ඒතර උත්තරේ හොයාගන්න පුළුවන්. එකිනෝ හිතෝගා වතසිを見て箱の中の傘を使ってくださいと言いました. එකිනෝ හිතෝ. ඒ කියන්නේ ස්ටේෂන් එකේ ඉන්න එක්කෙනෙක්. يعني ස්ටේෂන් එකේ වැඩ කරන කවුරු හරි කෙනෙක් කියලා තියෙනවා. එයාව දැකලා, මාව දැකලා මේ පෙට්ටිය ඇතුලේ තියෙන කුඩය ඔයා ගන්න. ඔයා පාවිච්චි කරන්න කියලා කිව්වලු. හක්කොනෝ නකනිවා කසගා 3 本ありました. ඒ පෙට්ටිය ඇතුලේ කුඩ 3ක් තිබුණලු. කුඩ 3ක් තිබුණලු. 私はいいんですかと聞きました. මම කමක් නැද්ද කියලා ඇහුවලු. 駅の人はあれはみんなの傘です。お金はいりません。明日箱に返してくださいと言いました. එතකොට ස්ටේෂන් එකේ පුද්ගලයා උත්තර දීලා තිනවා මෙන්න මෙහෙම. ඒ තියෙන්නේ හැමෝගෙම කුඩ. සල්ලි ඕන නැහැ. සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ. හෙට ඒ කුඩය ආපහු මෙතනින්ම තියන්න. මම ආපහු බාර දෙන්න කියලා කිව්වලු. 私はわかりました。ありがとうございます。と言って傘を借りて帰りました. මම මොකද කිව්වේ ඊට පස්සේ හරි තේරුණා. බොහොම ස්තුතියි කියලා ඒ කුඩය ණයට අරගෙන ගෙදර ආපහු ආවා කියලායි කියන්නේ. එතකොට ප්‍රශ්නෙන් ඇහුවේ මෙයා හෙට මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ කියලායි ඇහුවේ. බලමු උත්තර 4. කසාවෝ හකොනෝ නකනි ඉරෙමස්. අර ගත්ත කුඩය ආපහු අර තිබ්බ බොක්ස් එක ඇතුළට දානවා. වෙන්න පුළුවන් නේ. උත්තරේ වෙන්න පුළුවන්. අපි 2 3 4ත් කියවලා බලමු. කසාවෝ එකිනෝ හිතෝනි වතාෂිමස්. කුඩය ස්ටේෂන් එකේ අර කියපු අර පුද්ගලයාට බාර දෙනවා. එහෙම එකක් කියලා සඳහන් වුණේ නැහැ. එයා කිව්වේ ඔය ඔතනින්ම ඇවිල්ලා තියන්න ඔතනින්ම ඇවිල්ලා කුඩේ දාන්න කියලා විතරයි. 3. ඔකණේව හකොනු නකනි ඉරෙමස්. සල්ලි අර බොක්ස් එක ඇතුළට දානවලු. එයා කිව්වා සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. 4. ඔකණේව එකිනෝ හිතෝනි වතාෂිමස්. සල්ලි පිළිබඳව එහෙම සල්ලි අවශ්‍යතාවයක් තියෙනවා කියලා කිව්වේ නැහැ. උත්තරේ වෙන්නේ අංක 1. කසාවෝ හකොනු නකනි ඉරෙමස්. ඒ කුඩය ආර පෙට්ටිය ඇතුළටම ආපහු ගෙනත් දානවා කියලා කියන එක තමයි උත්තරේ වෙන්නේ. හරි. අපි යන් 6 වෙනි ප්‍රශ්නෙට. මොන්දායි 6. 右のページを見て下の質問に答えてください。答えは1、2、3、4から一番いいものを1つ選んでください. මොකද මේ කියන්නේ දකුණු පැත්තේ තියෙන පිටුව බලලා පල්ලෙහා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්නලු. උත්තරේ හොයාගන්නලු. 答えは
උත්තර 1 2 3 4 කියන උත්තර වලින් වඩාත්ම ගැළපෙන උත්තර එකක් විතරක් තෝරන්න කියලායි කියන්නේ. right. අපි බලමු 32 ප්‍රශ්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම. アラキアでトイレットペーパーと肉と野菜を同じ日に買いたいです。いつが安いですか? හරි. ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද මේ අරකියා කියලා කියන්නේ මෙතන? මොකක් හරි කඩේක නමක්. ඒ කඩෙන් අරකියා කියලා කියන්නේ කඩෙන් ටොයිලට් පේපර්, ටොයිලට් පේපර්ස්, ඒ වගේම නිකු කියලා කියන්නේ මස් ඊට පස්සේ යසයි එළවලු එකම දවසේ මිලදී ගන්න ඕනෙලු. ටොයිලට් පේපර්ස්ුයි මසුයි එළවලුයි එකම දවසේ මිලදී ගන්න ඕනෙලු. කවදද ලාභ කියලා අහනවා. එකම දවසේ මේ තුන මිලදී ගන්න කවදද ලාභම කියලායි අහන්නේ. right. එහෙනම් දැන් අපිට සිද්ධ වෙනවා මේ දීලා තියෙන එක බලන්න. බලන්න දීලා තියෙනවා ඊළඟ පිටුවේ. දීලා තියෙනවා අපිට මේ කවද්ද ලාභ කියලා හොයාගන්න මේ ටික කියවන්න වෙනවා. කියවන්න ඕනේ අවශ්‍ය තැන බලන්න දැන්. ඔයාලට ටොයිලට් පේපර්ස් ඒ වගේම එළවලු සහ මස් එකම දවසේ මිලදී ගන්නයි ඕනේ. right. එහෙනම් ඉක්මනට ඇහැ යවන්නයි අදාළ දේවල් තියෙන තැනට. හරි. මුලින්ම බලන්න ඉස්සෙල්ලාම මෙතන කියලා තියෙනවා සතෝ කියලා කියන්නේ සීනි වලට ඔන්න තියෙනවා ටොයිලට් පේපර්. මේ තියෙන ටොයිලට් පේපර්ස්. right. 6 වෙනි මාසේ 11 වෙනිදා ඉඳලා 14 වෙනිදා වෙනකම් පුළුවන් මේ දෙක ලාභයට ගන්න. ටොයිලට් පේපර්ස්. right. ඊට පස්සේ යන්න ඔයාලා ගන්න ඕනි කියලා කියන්නේ මොනවද? මස් සහ එළවලු. ඊළඟ එකේ මෙන්න මෙතන තියෙනවා ෂොයු කියලා කියන්නේ සෝස් වර්ගයක්. මේ ෂොයු කියන එක හරියට මේ කෑම රසකාරකයක්. මේ ගොඩාක් ජපාන් කෑම හදන්න භාවිතා කරන එකක්. එතකොට මේක ගැන අහලා තිබ්බේ නෑ. ඊළඟට තියෙනවා ටිෂු පේපර්ස් ගැනත් ප්‍රශ්නෙන් අපිට අහලා තිබ්බේ නෑ. අපිට අදාළ නෑ එතකොට ඒක. ඒක එතනින්ම අයින් කරන්න පුළුවන්. right. යන්න ඊළඟ තැනට. මෙතන තියෙනවා මේ කුදාමොනෝ සකනා ජූසු. මෙතන කුදාමොනෝ කියන්නේ පළතුරු අවශ්‍ය නෑ. සකනා කියන්නේ මාළු ගැන අහලා තිබ්බේ නෑ. ජූසු කියන්නේ ජූස් වර්ග. ඒකත් අහලා තිබ්බේ නෑ. ඊළඟ එකට යන්න. ටෝෆු නිකු යසයි. ටෝෆු කියලා කියනවා සෝයා බීන්ස් වලින් හදන එකක්. ඒක ටෝෆු කියලා කියන්නේ. ඊට පස්සේ නිකු කියලා කියනවා මස් වලට මෙන්න තියෙනවා අපිට අවශ්‍ය එකක්. යසයි කියලා කියන්නේ එළවලු. ඔන්න මේ දෙකම අපිට අවශ්‍යයි. ඒතකොට මෙතන අපි පොඩ්ඩක් තියාගන්න ඕනේ. අපිට බලන්න වෙන තැනක් මේ. right. ඊළඟ එක පාන් වලට කියනවා. ඊට පස්සේ ගියුනියු, එලකිරි, සකන, මාළු. යසයි මෙතනක් තියෙනවා. යසයි එළවලු මෙතනත් අපිට පොඩ්ඩක් බලන්න වෙන තැනක්. right. හරි. දැන් අපිට මේ ටොයිලට් පේපර්ස් ගන්න පුළුවන් දවස අපිට ඩේට් එකම දීලා තියෙනවා. 6 වෙනි මාසේ 11 වෙනිදා ඉඳලා 14 වෙනිදා වෙනකම් කියලා දවස දීලා තියෙනවා. හැබැයි මේ එළවලු සහ මස් ගන්න ඕනේ අපිට ඩේට් එකක් දීලා නැහැ. ඒ කියන්නේ අපිට දීලා තියෙන එක බදාදා බ්‍රහස්පතින්දා අන්න ඒ විදිහට. හරියටම කවදද 11 වෙනිදාද 12 වෙනිදාද ඒ විදිහට දීලා නැහැ. එතකොට දැන් අපිට හොයාගන්න වෙනවා ඒක. බලන්න 6 වෙනි මාසේ 11 වෙනිදා කියලා කියන්නේ මෙයාලා වරහන් ඇතුළේ දීලා තියෙනවා ඒක ගෙත්සියෝබි සඳුදා කියලා. එහෙනම් 11 වෙනිදා ඉඳලා දිගට අපි ලියාගෙන යන්න ඕනේ මෙන්න මේ විදිහට. 11 කියන්නේ සඳුදා, 12 කියන්නේ අඟහරුවාදා, 13 කියන්නේ බදාදා, 14 කියන්නේ බ්‍රහස්පතින්දා. ඔය විදිහට අපි ඉරිදා වෙනකන් ටිකක් දිගට ලියාගෙන යන සතියක්ම ලියාගෙන ගියා. ඔන්න ලියලා තියෙනවා. කොහෙන් හරි ඉක්මනට ලියා ගන්න කටුවට. ඊට පස්සේ බලන්න එහෙනම් දැන් අපිට 11 වෙනිදා ඉඳලා 14 වෙනිදා වෙනකම්ම ටොයිලට් පේපර්ස් ගන්න පුළුවන්. එතකොට අපිට මස් සහ එළවලු කියන දෙකත් ඔය දවස් 4න් එකක ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ප්‍රශ්නේ ආවේ එකම දවසේ මේ තුන ගන්න ඕනේ. එකම දවසේ ගන්න නම් එහෙනම් බලන්න 11 වෙනිදා ඉඳලා 14 වෙනකම් මේ එළවලු සහ මස් ගන්න පුළුවන්ද කියලා. right. අපි අර අංක අර විදියට දවස් ටික දාගෙන ගියාම බදාදා සුයියෝබි කියලා වැටෙන්නේ 13 වෙනිදා. මුකුයෝබි කියලා වැටෙනවා. එහෙම නැත්නම් බ්‍රහස්පතින්දා කියලා වැටෙනවා 14 වෙනිදා. එදාට අපිට මස් සහ එළවලු මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ 13 සහ 14 කියන දවස් දෙකෙන් ඕනෑම දවසක අපිට මේ තුනම එකට මිලදී ගන්න පුළුවන් වෙනවා.
බලමු එහෙම උත්තරයක් තියෙනවද කියලා. 13 සහ 14. උත්තරයක් තියෙනව නේද? 6 වෙනි මාසේ 13 සහ 14. මේ තියෙන උත්තරේ අංක 2. 13 වෙනිදා කියලා කියන්නේ බදාදා දවසක්, 14 කියලා කියන්නේ බ්‍රහස්පතින්දා දවසක්. ඒතර අංක උත්තරේ වෙන්න ඕනේ අංක 2. පැහැදිලිද ඔයාලට? හරි. මම හිතනවා ඔයාලට ග්‍රැමර් සහ රීඩින් පේපර් එක කොහොමද හැදෙන්නේ, මොන වගේ ප්‍රශ්නද එන්නේ කියන එක ගැන යම්කිසි අවබෝධයක් මේ වීඩියෝ එක හරහා ලැබෙන්නේ නැති කියලා. එහෙනම් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකක් අරගෙන ඊළඟ සතියේ හම්බ වෙනකම් හැමෝම පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න. ගිහිල්ලා ඉන්න. හැමෝටම සයෝනරා.